මේ විදිහට කල්පනා කරන්න ඕන භික්ෂූන් විතරක් නෙමෙයි ගිහියෝ සියලුම දෙනා. කොහොමද? ඔන්න ආදිත්ත පරියාය ක්‍රමය. ඒ කිව්වේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් ආස්වාදයන් ලබනවට වැඩිය හොඳයි ගිනි ගන්නා වූ තියුණු ආයුධ වලින් මේ පහ නසා වනසා දමා ගන්න එක. ඒ වගේම අවදීන් ඉඳගෙන අර සංඝ ભેදය ආදී අකුසලයන් කරගන්න කල්පනා කරනවට වඩා සැලසුම් හදනවට වඩා හොඳයි නිදාගෙන ඉන්න එක. යනා දිවසෙන් දේශනා කළ එතක දුවත් මහන මේ විදිහට ආර්ය ශ්‍රාවකෙක් කළ යුතු නැහැ. ඒ කියන්නේ ඇහැ උගුල් අයින් කරන්න ඕනේ නැහැ. කන බිහිරි කරගන්න ඕනේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? අන්න බුදු පියාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් දේශනා කරනවා කුමක්ද අපට කරන්න තියෙන්නේ? මේ පාලියෙන් තියෙන වචන සියල්ල මම මේ වෙලාවේ දේශනා කරන්න යන්නේ. උන්වහන්සේ අපට දේශනා කරනවා මේ විදිහට ඇහැකන නාසය දිව ශරීරය කියන පහට හානි කරගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට නිදාගෙන කාලය ගත කරන්නත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් කරන්න තියෙන එක දෙයයි මොකද්ද? මෙන්න මේ ඇසකන නාසය දිව ශරීරය මනස කියන මේ හයේ යථා ස්වභාවය නුවණින් සීකල බලන්න. මොකද්ද යථා ස්වභාවය? මේ සියල්ල අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි. මේ සියල්ල සත්ත භික්ඛවේ සුතෝ ආර්ය ශාවකෝ ඉතිපටිසං චික්කති තිට්ඨතු තාව තත්ථාය අයෝසලා කාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය චක්ඛුඉන්ද්‍රියං සම්පලිට්ඨමත්තං සම්පලිමට්ඨං අන්දහම් ඉදමේව මානසිකාරෝමි ඉති චක්ඛු අනිච්ඡං රූප අනිච්ච චක්ඛු විඥානං අනිච්ඡං චක්ඛු සම්පස්සු අනිච්චෝ යම්පිදං චක්ඛු සම්පස්සපච්චයා uppajjati vedaitan sukang වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡං. එසේදුවත් මේ පර්යායෙන් මේ ධර්මයේ දේශනා කළත් එසේ කරගන්න කියලා නෙවෙයි මේ දේශනා කළේ. එසේ කරගන්නවා නම් මේ අවබෝධය නැති කෙනෙක් නම් එහෙම කරගන්න ඕන. ඒ කිව්වේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන යථාබෝධය ලබාගත්තේ නැති මිනිසෙක් නම් අන්න අර විදිහට හැකන නාසය දිව ශරීරයේ වනසගෙන මනසත් නිදි කරලා තියාගත්තා නම් ඒ මනුස්සයාට සැපතක් උදා වෙනවා සංසාරේ. නමුත් ආර්ය ශ්‍රාවකෙක් එහෙම කළ යුතු නෑ. ඔහු නුවණින් මෙසේ කල්පනා කරනවා. කෙසේද? මේ රූපය අනිච්චයි. මේ ඇස අනිච්චයි. මේ රූපය අනිච්චයි. මේ චක්කු විඥානය අනිච්චයි. මේ චක්කු සම්පස්සේ අනිච්චයි. මේ චක්කු සම්පස්සේ නිසා හට ගන්නා යම් සුඛ වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් නැත්නම් ඒ සියල්ලත් අනිච්චයි කියලා. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ගැනම හිතන්න ඕන 30 පොළ සම්බන්ධයෙන්. මේ විදිහට 30 පොළ සම්බන්ධයෙන්ම කල්පනා කරන්න ඕන. එහෙනම් ඒවන් උපසංහරති ඒ ඊට අනුකූලව ඉතිරි ඒවත් තේරුම් ගන්න ඕන දැන්. එහෙනම් ওই විදිහටම කන සද්දය සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පජ්ජා වේදනා අනිච්චයි කියලා දකින්න ඕන. අනිච්චයි කියලා නුවණින් දකින්නකොටම දකිනවා අපි එසියල් එහෙනම් දුකයි එසියල් අනාත්තයි අසුභයි කියලා. එහෙනම් අනිච්චයි කියලා මොකද දකින්නේ? මේ ඇස හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්මයක් කියලා දකිනවා. ඇස සකස් වුණේ අහේතුකව නෙවෙයි. ඇස සකස් කළේ දෙවියන් වහන්සේ නෙවෙයි. ඇස මැව්වේ මහා බ්‍රහ්මයා නෙවෙයි. ඇස අහේතුකව ඉබේ හටගත්තකුත් නෙවෙයි. ඇස යනු හේතුඵලයක්. පෙර අවිජ්ජා තෘෂ්ණාව නිසා සකස් වෙච්ච කර්ම භවයේ ඵලයක්. භවපච්චය ජාති කියලා ජාති සකස් වෙද්දී ජාතියට අනුකූලව ඇහැක් සකස් වුණා. ඒ ඇහැයි මේ පවතින්නේ. එහෙනම් මේ ඇහැ අහේතුක ධර්මයක් නෙවෙයි. මේ ඇහැ හේතුඵල වශයෙන් උදා වෙච්ච ධර්මයක්. හේතුන් පටිච්චසමුප්පාදං ඉතිමාස්මේ සතිදං හෝති මාසුපාදදං උප්පජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. අවිජ්ජා තෘෂ්ණා ඇති කල්ලි මෙසේ වේ. අවිජ්ජා තෘෂ්ණා හටගත් කල්ලි ඇස උපදී. එහෙනම් ඇස කියන්නේ මේ මාස චක්කුවට විතරක් නෙවෙයි. ඇස කියලා කියන්නේ මෙන්න මේ පේන ස්වභාවයට රූප දකින්න පුළුවන් ස්වභාවයට ඇස කියන්නේ. මාස චක්කුව කියන්නේ ద్వාරය. හිත තුළ පවතින රූප දැකීමේ හැකියාවක්. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. එහෙනම් චක්කු ප්‍රසාදය කියන්නේ හිතට රූප දැකීමේ ඇති හැකියාව.
හිතට රූප දැකීමේ හැකියාව සෙන්සර් එක තිබුණාට මදි. ඊට අනුකූල යම්කිසි උපකරණයක් තියෙන්නත් ඕන. ඒ අවශ්‍ය කරන දත්තය ලබා ගන්න. එහෙනම් ඒ චක්කු ප්‍රසාදයට අවශ්‍ය දත්තය ලබා ගන්න තමයි චක්කු කියන ඉන්ද්‍රිය පිහිටලා තියෙන්නේ. එහෙනම් ඇස කිව්ව ගමන් කවුරුවත් හිතන්න එපා මේ කය මේ පිහිටලා තියෙන මේ ඇහැ ගැන විතරයි මේ කියන්නේ කියලා නැහැ. මේ ඇස කියන ස්වභාවය, මේ රූප දැකීමේ ස්වභාවය, සනිදර්ශන සප්පටික චක්කු, ඒ වගේම අනිදර්ශන සප්පටික චක්කු තියෙනවා. ඒ කියන්නේ පේන හැක් තියෙනවා, නොපෙනෙන හැක් තියෙනවා. පේන හැ තමයි මේ මාංශ චක්කු, නොපෙනෙන හැ තමයි අර චක්කු ප්‍රසාදේ. ඔය දෙකේම එකතුවෙන් තමයි රූප දකින්නේ, එකකින් නෙවෙයි. එහෙනම් ඔන්න ඔය දෙකම පොදු ඇහැ කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඇහැ කියලා කියන්නේ මේ රූප දැකීමේ හැකියාව සිතට. සිතේ රූප දැකීමේ හැකියාවට පොදුයි කියන්න පුළුවන් ඇහැ කියලා. එහෙනම් මේ විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒවත් ඒ අනුසාරින්ම තේරුම් ගන්න ඕන. සිතට හැකියාවක් තියෙන රූප දැකීමේ හැකියාවක් තියෙනවා. ශබ්ද ඇසීමේ හැකියාවක් තියෙනවා. ගන්ධය දැනගැනීමේ හැකියාවක් තියෙනවා. රසය දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ස්පර්ශයේ පොට්ටබ්බේ දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අදහස් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එන රූප දැනගැනීමේ, ශබ්ද දැනගැනීමේ, ගන්ධ දැනගැනීමේ, රස දැනගැනීමේ, පොට්ටබ්බ දැනගැනීමේ, අදහස් දැනගැනීමේ මේ හැකියාවන් 6කින් යුක්තයි සිත. මේ දැනගැනීමට තමයි විඥානය කියන්නේ. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කිව්වේ ඒක අරමුණක් වෙන් කළ දැනගන්නවා. ඒ ස්වභාවය සිත කියනවා. එන සිත 6 ආකාරයකට සකස් වෙනවා. ඒ හැයට විඥාන 6ක් කියන චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ යන දිවසින්. එන සිතේ ස්වභාව 6යි. ඒ 6 ආකාරයටම අරමුණක් දැනගන්න පුළුවන් සිතට. ඒ 6ටම ප්‍රසාද පිළිහිලා තියෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. මනසට විතරක් පිළිහිලා තියෙන වස්තු රූපය කියලා ප්‍රසාදයක්. ඒකට ප්‍රසාද රූපයක් කියන්නේ නැහැ. නමුත් ඒකට වස්තු රූපය කියලා කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට දැනගැනීමේ 6 ආකාරයක් සිතේ පවතිනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට මේ සිත සකස් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ ධර්මයේ නුවණින් දකින්න ඕන මේ යථාර්ථයේ නුවණින් දකිමින් මේ සිත විසින් මේ දැනීම තුල සකස් කරගෙන යන මේ කර්ම භවය අපේ තියෙන ප්‍රමාදයක් නිසා සකස් වෙනවා. යථාර්ථය පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා සකස් වෙනවා. කර්ම භවය සකස් වෙනවා. කර්ම භවය සකස් වුණොත් නැවත මේ දුක්ඛ ස්කන්ධය නිර්මාණය වෙනවා. එහෙනම් ඇස යනු මෙන්න මේ හේතුඵල වශයෙන් මේ කර්ම භවය සකස් කරන ක්‍රියාවලියක කොටසක්. එහෙනම් ඇස සකස් වුනේ කර්ම භවයෙන්මයි. ඇස විසින් කරන්නේ කර්ම භවය සකස් කරන එකයි. අන නෝනින් දකින්න ඕන. ඒ අතහතේ තමයි බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නන්නේ කම්මං විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති එතන් ලෝකේ පවත්තති. කම්ම විපාක වත්තන්ති මේ ඇස සකස් වුනේ කර්මයෙන්. කම්මසකෝමි කම්මදායක කම්ම යෝනි. කර්මයෙන් උපන්නේ. එහෙනම් කර්මය සකස් වුනේ කෙසේද? කර්මය සකස් වුනේ උපාදාන නිසා. භවපච්චය උපාදාන පත්‍ය භව. ඔහොමම කෙලවරට ගියාම තියෙන අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච හැක් මේ තියෙන්නේ. දෙවියන් වහන්සේ හදපු එකක් නෙවෙයි. මහා බ්‍රහ්මයා මේ හේකුත් නෙවෙයි. ඒ ඔක්කොම මූලාවන් විතරයි ලෝකේ. එහෙනම් ඇහැ සකස් වෙලා තියෙන අවිජ්ජා තෘෂ්ණාව හේතු කරගෙන. එහෙනම් එසේ උදා වෙච්ච ඇහැ ඒ අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු පවතිනවා. ඒ කිව්වේ මේ දැන් මේ මාංශ චක්කුව නෙවෙයි මේ කියන්නේ. ගැඹුරින් දකින්න ඕනේ. අවිජ්ජා තෘෂ්ණාව පවතින තුරු ඇස පවතිනවා කිව්වහම මේ එක අත්භවයකට අදාළ මේ ඇහැගෙන නෙවෙයි මේ කියන්නේ. මේ සසර පුරාම නිර්මාණය වන අවිජ්ජා තෘෂ්ණායි නිර්මාණය කරන මේ රූප දැකීමේ හැකියාව ගැනයි මේ කියන්නේ. එහෙනම් මේ ඇස යනු මෙන්න මේ මාංශ චක්කුව නෙවෙයි. මාංශ චක්කුව කියන්නේ ඒකේ කොටසක් විතරයි. දැන් ඕක තේරුම් ගන්න බැරි වුණොත් ඇස අනිත්‍යයි කියලා ගන්න ඕකනේ. ඊට පස්සේ ඇස මේ මව් කුසේ හටගත්තා. ඊට පස්සේ ආහාරයෙන් වැඩුණා. ඊට පස්සේ ටික ටික ලොකු වුණා. අවසානයේ මේක දැන් සුදු මතු වුණා. පේන්නේ නැතුව ගියා. ජරාටපත් වුණා. මැරුණා. දැන් මැරිලි වෙරලා අලු ගොඩක් වුණා. දැන් එහා අනිත්‍යයි කියලා ගත්තා. දැන් ඔච්චරයි පේන්නේ. ඊටට දෙයක් පේන්නේ. ඊටට කොච්චර ගැඹුරු කතාවක්ද භාග්‍යතුන් වහන්සේ මේ පෙන්නලා දෙන්නේ. එහෙනම් ඇසේ අනිත්‍යතාව දකින්න කියන්නේ මෙන්න මේ ඇසේ හේතුඵල ධර්මයේ දැකීම. ඇස පිළිබඳ චතුරාර්ය සත්‍ය දැකීම. මෙසේ ඇස උදා වෙනවා කියලා නුවණින් දකින්න ඕන.
ඇසයිතු දුක්ඛස්කන්ධයටයි. දැන් ඔබම දැක්කනේ. ඇසයිතු දුක්ඛස්කන්ධයට බව. එහෙනම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දෝමන සුපාස සම්භාන්ති. ඒ ජාතියටයි අයිති වෙන්නේ නැහැ. එහෙනම් ජාතිය නිකන් හටගත්තා නෙවෙයි භවපච්චය ජාති. භවය නිකන් හටගත්තා නෙවෙයි උපාදානපච්චය භව. ඔහොමම ගියාම ඒ සියල්ල නිකන් හටගත්තා නෙවෙයි අහේතුකව හටගත්තා නෙවෙයි. අවිජ්ජාපච්චය අනාදි වශයෙන් අවිජ්ජාව මුල් කරගෙන සකස් වුනේ. එහෙනම් අපි දකින්න ඕන මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම මේ විදිහට හේතුඵල වශයෙන් කොට නැගිච්ච ධර්ම බව. එහෙනම් මේ භවෙන් භවයට නිර්මාණය වෙන මේ රූප දැකීමේ හැකියාව මේ ඇස හේතුඵල නිර්මාණයක් හේතුඵල ධර්මයක්. අවිජ්ජා තෘෂ්ණා පවතින තුරු එහෙනම් ඇස නිර්මාණය වෙන හේතුන් පටිච්ච සම්භූතං. එහෙනම් මේ ඇස නිරුද්ධ වෙන්නේ කෙසේද? එහෙනම් මේ අවිජ්ජා තෘෂ්ණා අවසන් වුණාද යම් භවයක. එයින් පස්සේ නැවත මේ ඇස නැමැති ස්වභාවය එහෙම නැත්නම් මේ රූප දැකීමේ හැකියාව නිර්මාණය වෙන්න හේතු නැහැ. එහෙනම් ඇස නිරුද්ධ වෙනවා. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා ඇති කල්ලි ඇස උපදී. අවිජ්ජා තෘෂ්ණා නිරෝධ කල්ලි ඇස නූපදී. මේ විදිහට මේවා උපසංහාරති. ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ගැන මේ විදිහට දකින්න ඕනේ. දැන් මොකද වෙන්නේ? හයම හේතුඵල වශයෙන් අනිත්‍ය වශයෙන් හටගත්තා ධර්ම නම් ඒ සියල්ල ඒකාන්ත වශයෙන්ම දුක්ඛ ස්කන්ධයක්. මොකද අනිත්‍ය ධර්මයක් හේතුඵල වශයෙන් తాවකාලික විද්‍යමාන වන හේතුක ඵලයක්. ඒකාකාරව නොපවතින විපරිණාමයටපත් වෙන කෙලවර මරණයෙන් අවසන් වෙන ධර්මයක්. එහෙනම් ඒ ඒකාන්තෙම දුක. එහෙනම් ඒ ඒකාන්තෙම මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි ආත්මීය සාරයෙන් ශූන්‍ය ධර්මයක්. එහෙනම් ඇසේ ඒකාන්තෙම අනත්තයි. එහෙනම් ඇසේ ඒකාන්තෙන් අනිච්චයි. ඒකාන්තයෙන් ඇස දුක්ඛයි. ඒකාන්තයෙන් ඇස අනාත්තයි. එහෙනම් ඇස අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් ඒකාන්තයෙන්ම ඇස අසුභයි. එහෙනම් ඇසේ අනිච්චතාව දුක්ඛතාව අනාත්තතාව අසුභතාව විදිහට දකින්න ඕන. ඒවන් උපසංහත ඔය විදිහටම ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ගැනම ඔය න්‍යායයටම බහා බලන්න ඕන. පටිසමුප්පාදිත චතුරාර්ය සත්‍යයට ත්‍රිලක්ෂණයට බහා බලන්න ඕන. එතකොට පේනවන්නේ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනස සියල්ලෙහිම අනිච්ච දුක්ඛ අනාත්ත ලක්ෂණ අසුභ ලක්ෂණය. එහෙනම් පින්වතුනි ඇසේ අනිච්චතාව දැක්කා කියන්නේ දැන් මේ පෙන්වන්නේ ඇස අනිච්චයි කියලා දකින්නවා කිව්වේ ඇහැ ඇති වෙලා නැති වෙනවා කියන කතාව නෙවෙයි. ඇහැ හේතුන් නිසා හටගත්තා වූ ධර්මයක් බවත් ඒ හේතුන්ගෙන් හටගත් ධර්මයන් නිසා මේ ඒකාකාරව නොපැවති විපරිණාමයටපත් වෙලා මරණින් කෙලවර වන ධර්මයක් බවත් ඒ නිසා මෙහින් දුක්ඛ ස්කන්ධයක් සමුදය වෙන බවත් ඒ නිසා මෙහි මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි සාරයක් නොමැති බවත් යනාදි වශයෙන් මේ ත්‍රිලක්ෂණයම දකින්න ඕනේ අසුරින්. එතකොට ඇස කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙනවා. අන්න ඇස කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙනවා. ඇස පිළිබඳ යථාර්ථය යථා ස්වභාවය දැන ගන්නවා. ඇස පිළිබඳ යථා ස්වභාවය දැනගත්තාම මොකද වෙන්නේ? ඇස පිළිබඳ අවිජ්ජාව පහ වෙනවා. එහෙනම් අවිජ්ජා නිරෝධෝ තණ්හා නිරෝධා. අවිජ්ජා නිරුද්ධ වුනහම තණ්හාවත් ක්‍රමානුකූලව නිරුද්ධ වෙනවා. චක්‍ර ඉදිරියට නිරුද්ධ වෙලා. එහෙනම් අපිට පැහැදිලිව දැන් පේනවා එහෙනම් ඇස පිළිබඳ අවිජ්ජාව පවතින තුරු. ඒ කියන්නේ ඇස පිළිබඳ මේ යථාර්ථය නොදන්නා තාක්කල්. ඒ කියන්නේ ඇස නිසා මෙසේ මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත සකස් වෙන ආකාරය. ඇස කිව්වහම ඇස විතරක් නෙවෙයි දැන් ওই විදිහටම කන නාසය දිව ශරීරය මනස කියන හය ගැනම නුවණින් දකින්න ඕන වේගෙන්. එතකොට පෙනී මේ විදිහටම ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය තමයි එහෙනම් මේ හේතුඵල වශයෙන් ගොඩනැගීමින් නැවත මේ දුක්ඛ ස්කන්ධය සකස් කරන්නේ. ඒ නිසා මේ හයම අයිති මායයටයි. ඒකේ සිතටයි. මේ හයෙන්ම වැඩ ගන්න සිත. ඇසෙන් වැඩ ගන්න සිත. කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් වැඩ ගන්න සිත. සිතට අවශ්‍ය කර්ම භවය සකස් කරගන්නයි මේ හය ద్వාර වශයෙන් පාවිච්චි කරන්නේ. එහෙනම් අන්න මේ යථාර්ථය නුවණින් දකිනකොට මේ ඇසේ අනිත්‍යතාව පේන්න ගන්නවා. ඇසේ දුක්ඛතාව පේන්න ගන්නවා. ඇසේ අනාත්මතාව පේන්න ගන්නවා. ඇසේ අසුභතාව පේන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ බඳු ඇසකට කවුරුවත් ඇලුම් කරන්නේ නැහැ 아무තෙන්. ඒ හිතේ ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඇස පිළිබඳ චන්දරාගය හිතින් පහළ යනවා. ඔය විදිහටම දකිනකොට කන නාසය දිව ශරීරය මනස කියන සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය හිතින් දුර වෙලා යනවා. එහෙනම් දිගින් දිගට මේ අතහර්ථය දකින්න ඕන. විනාඩියක් දෙකක් පැය භාගයක් පැයක් බල්ල බෑ. දවසක් දෙකක් සතියක් කරලත් බෑ. එක්කෙනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව කාලපරාසය වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි දිගටම කරන්න ඕන මේ වැඩි. ඒකයි වැඩේ තියෙන්නේ. දැන් වාහනයක් පදවන්න කෙනෙක් සතියෙන් දෙකෙන් ඉගෙන ගන්න පුළුවන්. තව කෙනෙක්ට මාසයක් දෙකක් යන්නත් පුළුවන්. තව කෙනෙක්ට අවුරුද්දක් දෙකක් යන්නත් පුළුවන්. හැබැයි කොයි විදියෙන් හරි Tamanට මේ වාහනේ හොඳට ප්‍රගුණ වෙනකන්
එක දිගට පුහුණු වීම අවශ්‍යයි. ඒ වගේ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය අනුව කෙනෙක් ඉක්මනින් මේ සමථ විදර්ශනා වැඩිනවා, අනුපස්සනා වැඩිනවා, සතර සතිපට්ඨානෙ වැඩිනවා. තව කෙනෙක්ට ටිකක් ප්‍රමාද වෙලා වැඩිනවා. තව කෙනෙක්ට බොහෝ කාලයක් ගිහිල්ලා වැඩිනවා. හැබැයි හොඳට ප්‍රගුණ වෙනකන් මේ ඥාන මාර්ගේ හොඳට වැඩිලා ප්‍රගුණ වෙනකම් එක දිගට වඩන්න උන නොනවත්තා. සියලු වැඩ පස්සකින් තියලා සියලු වැඩ පස්සකින් තිබ්බා කියන්නේ මූණකට හොද ගන්නෙ නැහැ, දත මදින්නේ නැහැ. එහෙම නෙමෙයි අන්තිමට වැටෙන්න එපා. කරන්න අවශ්‍යම වැඩ කටයුතු කරන්න වෙනවා. ගිහියෙක් වුණා පැවිද්දෙක් වුණා. අනිකුත් අනවශ්‍ය වැඩ තියෙනවනේ. ගිහියෙක් වුණා පැවිද්දෙක් වුණා අනවශ්‍ය වැඩ කොටකුත් තියෙනවා. පැවිද්දෙක්ටත් අනවශ්‍ය වැඩ ඕන තරම් කර ගහ ගන්න පුළුවන්. ගිහියටත් එහෙමයි. මෙන්න මේ අනවශ්‍ය වැඩ වලින් ඉවත් වෙන්න ඕන පුළුවන් තරම්. දැන් සියල්ලගෙන තියෙන තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න කිව්වහම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච ඔය හතරත් අත්හරින්න කිව්වේ නෑ. රහත් උනත් ඔය හතර තියෙන්න එපා. ඒ නිසා අපි දැනගන්න ඕන යමක් දේශනා කරාම අවශ්‍ය කාරණා තෝරා බේරාගෙන ප්‍රඥාවෙන් ගන්න. එහෙම නැත්තම් අර තර්කවාදීන් ඉන්න අන්තවාදීන් ඉන්න හැමතිස්සෙම වචනේ අර්ථය විතරයි දකින්නේ. එදාට විනාශ වෙලා යනවා එයයි. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් කොහොම දැක්කොත් එහෙම අන සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුර වෙනවා. විදිහටම ඇහැ, රූපය, චක්කු විඤ්ඤාණි, චක්කු සංපස්සේ, චක්කු සංපස්සා වේදනා, අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි කියලා දකින්න. එතකොට සියල්ල කෙරෙහි චන්දරාගය නිරුද්ධ වෙනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණ අන නිස්සරණයටපත් වෙනවා. අන්න ඒ විදිහටම බුදු පියාණන් වහන්සේ එතනින් එහාට දේශනා කරනවා. එවං පස්සම් භික්ඛවේ සුතවාදී ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති රූපේ සුපි නිබ්බින්දති චක්කු විඥානේපි නිබ්බින්දති චක්කු සංපස්සේපි නිබ්බින්දති අනාදි වශයෙන් ඔහොමම රූපේ මෙසේ ප්‍රඥාවෙන් විමසා බලනවා වරිය ශ්‍රාවකයා ඇස ගැනත් රූපය ගැනත් චක්කු විඥානය ගැනත් චක්කු සංපස්සේ ගැනත් චක්කු සංපස්සේ නිසා හටගත්තා වූ සැප දුක උපේක්ෂා වේදනා ගැනත් කලකිරීමටපත් වෙනවා ප්‍රඥාවෙන්. කලකිරින්නේ නොඇලී නිබ්බින්දං විරජ්‍යති නොඇලෙන්නේ මිදේ විරාගා විමුච්ඡති මිදුනේ මිදුනි මේ දැනගනි විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති. එදාට දැනගන්නවා ජාති අවසන් කලයුතු සියල්ල කරලා ඉවරයි. කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන් කතං කරණීයං නාපරං ඉත්තත්ථාති පජානාති. ජාති අවසන් බ්‍රහ්මචර්යාව අවසන් නැවත අත්භවය තුල නිවන උදෙසා කලයුත්තක් නැත කියලා. ඒ පස්චිම භවයයි. එහෙනම් ඒ අවස්ථාව වෙනකම් අත් නොහැර වඩන සිදු කරන සංග්‍රාමයක් මේ මායයත් එක්ක කරන සංග්‍රාමය. එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයේදීම ওই සංග්‍රාමය අවසන් කරගන්න. නැත්තම් තවත් වසර කෝටි ගාණක් තිස්සේ සිතන මැදි මායයත් එක්ක ওই සංග්‍රාමය කරන්න වෙනවා. හැබැයි මතක තියාගන්න අවසාන ලැබෙන ඵලයක් නැති බව. ඒ කිව්වේ මායя අවසානයේ කොට උරුම කරලා දෙන්නේ මරණය විතරයි. ඒ නිසා තව මේ සංසාරේ තව භවයකට හරි දෙයකට හරි යන්න ඕන කියලා නිකන් අඥාන උලමෝට්ටල අදහසක් එනවනම් නිකන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිකන් නන්දන උද්‍යානයේ විසිල් එකක් ගහගෙන සැරිසරලා ඔහොම එන්න නිකන් ආසාවක් වගේ තියෙනම් ඒ කියන්නේ ඔබ තවදුරටත් මරණය අභිනන්දනය කරන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ තව පාරක් මැරෙන්න ඒ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස ඒ සියලුම දුක් කරපින්නා ගන්න රාග දේශ මොහ කියන ගින්දරෙන් දැවෙන කියන්නේ 11 ගින්දරට මනාප කෙනෙක්. හොඳයි ඒ දහම් ව්‍යාකරණයේ එසේ අවසන් වෙනවා. ඊළඟට අපි තවත් දහම් ව්‍යාකරණයකට යොමු වෙනවා. පඨම අභිනන්දන සූත්‍රය. අන්න අභිනන්ද කියන වචනේ ගොඩාක් අපි පාවිච්චි කරන අභිනන්දනය. අභිනන්දනය යායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සාගත තත්‍රාභිනන්දනී. ප්‍රති අභිනන්දනී අභිනන්දනය කරනවා. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්සාති දුක්ඛස්මාති වදාමි. යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති මහණේ යමෙක් ඇස අභිනන්දනය කරන්නේද මේ දැස මගේ පින්වන්තයි. තේරුණේ දැන් තමයි.
දුක්ඛං සෝ අභිනන්දති ඔහු අභිනන්දනය කරන්නේ දුකයි යෝ දුක්ඛං අභිනන්දති යමෙක් දුක එසේ අභිනන්දනය කරන්නේද සමරන්නේද සතුටු වන්නේද ගැන අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි මහන මේ විදිහට යමෙක් ඇස අභිනන්දනය කරනවා නම් ඔහු අභිනන්දනය කරන්නේ දුක්ඛ ස්කන්ධයයි එසේ දුක්ඛ ස්කන්ධය අභිනන්දනය කරන්නා පුරුෂයා කෙනා මේ දුකෙන් මිදුණියයි දේශනා කරන්නේ නැහැ. ඔහු මේ දුකෙන් මිදෙන්නේ නැහැ කියලායි දේශනා කරන්නේ. ඔහු මේ දුකෙන් කොහොමද ගැලවෙන්නේ? මොකද ඇස අභිනන්දනය කරන තාක්කල් ඔහු ආස්වාදයට අභිනන්දනය කරනවා. එහෙනම් ඔහු ඇහැටත් ඇලෙනවා රූපයෙන්, ඇහැටත් ඇලෙනවා තණ්හාවෙන්, රූපයටත් ඇලෙනවා, චක්කු විඤ්ඤාණයටත් ඇලෙනවා, චක්කු සම්පස්සයටත් ඇලෙනවා, චක්කු සම්පස්සජා වේදනාවටත් ඇලෙනවා. එහෙනම් අනිත් පැත්තට බලාගෙන ආවම ඇහැ අභිනන්දනය කරන්න හේතුවත් අන්නර ආස්වාදයමයි. එහි ආස්වාදය යංකෝ චක්කුම් පටිච්ච උප්පත්ති සුඛං සෝමනසං අයං චක්කුසාසාදු. මේ යම් කිසි ආකාරයකින් ස්පර්ශයක් තුළින් සෝමනස සාගත සුඛ වේදනාවක් සකස් කරයිද අයං චක්කුසාසාදු. එකයි එහි ආස්වාදය කියන්නේ. යම් රූපයක් ස්පර්ශ වීමෙන් ඇහැ හේතු කරගෙන හිතේ සතුටක් හටගනීද අන්න එහි ආස්වාදය. එහෙනම් නිකම්ම රූපයක් ස්පර්ශ වුණාට මේක වෙන්නේ නැහැ. කියන්නේ රූපයක් ස්පර්ශ වෙච්ච පමණින් ඇහැට ආස්වාදයක් හටගන්නේ නැහැ හිතේ. එහෙනම් මේ ආස්වාදේ හටගන්නේ ස්පර්ශය තුලින් ආස්වාදයක් හටගන්නේ නැහැ. ඒ ස්පර්ශය තුලින් ආස්වාදයක් හටගත්තේ ඇහත් රූපයත් කියන කාරණා දෙක විතරක් ස්පර්ශ වීමට අමතරව තවත් යමක් මෙතන සිද්ධ වෙලා තියෙන නිසා. එහෙනම් මේ ඇහැයි රූපයයි නිකම් ස්පර්ශ වුණා නෙවෙයි. දැන් රහතන් වහන්සේටත් සම්මුතික වශයෙන් පනවන්න ඇහක් තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේටත් සම්මුතික වශයෙන් රූප පේනවා. සම්මුතික වශයෙන් රහතන් වහන්සේ රූප දකින්නවා කියලා කියන්න වෙනවා. නැත්තම් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙන්නේ ඊට පස්සේ? එතකොට හැබැයි රහතන් වහන්සේගේ ඇසින් ඒ දකින රූපය යථා රූපයක්. ඇයි ඒ? ඒ කියන්නේ උන්වහන්සේට පේන්නේ සත්‍ය පවතින ආකාරයෙන්මයි. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අසුබ රූපේ අසුබ රූපයක් වශයෙන්මයි පේන්නේ. ඒක සුබ රූපයක් වශයෙන් විකෘති වෙලා පේන්නේ. එහෙනම් අසුබ රූපේ අසුබ වශයෙන්ම පේන්නේ ඇයි? උන්වහන්සේ ඒ රූපය සහ ඇස කියන ස්පර්ශයට විතරක් සීමා වෙලා ඉන්න නිසා. ඒ කියන්නේ ඇහෙන් රූපේ ස්පර්ශ වෙච්චරයි. එහෙනම් මෙතන මොකක්ද අඩු? සාමාන්‍ය පුද්ගලයෙක් ඇහෙන් රූපයක් දකින අවස්ථාවේදී පවතින ක්‍රියාවලියයි රහතන් වහන්සේ ඇහෙන් රූපයක් දකින අවස්ථාවේදී පවතින ක්‍රියාවලිය අතර වෙනස මොකක්ද? පෘථග්ජනෙක් නම් ඇහෙන් රූපයක් දකින මොහොතේම අන්න කිව්ව අභිනන්දති. ඇහැ පිළිබඳ අභිනන්දනීය, රූපය පිළිබඳ අභිනන්දනීය, චක්කු විඤ්ඤාණය පිළිබඳ අභිනන්දනීය, චක්කු සම්පස්සේ පිළිබඳ අභිනන්දනීය, චක්කු සම්පස්සා වේදනා පිළිබඳ අභිනන්දනීය නිසාම ඒ සියල්ල කෙරෙහි චන්දරාගෙන් පසු වෙන්නේ. චන්දරාගෙන් කැමැත්තෙන් ඇසුරු කිරීමේ උමනාවෙන් පසු වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එබඳු පුද්ගලයෙක් රූපයක් දකින්න මොහොතේදී ඇහත් රූපයක් අතරට චන්දරාගය එනවා. අන සංයෝජනය. ඇහත් රූපයක් සංයෝජනීය ධර්ම. චන්දරාගයේ සංයෝජනය. එහෙනම් ඇහත් රූපයත් එකට දාලා ගැට ගන්නවා චන්දරාගයෙන්. ඒකයි අර සංයෝජනීය සූත්‍රයේ චිත්ත ගෘහපතිතුමා දේශනා කරන්නේ අර සුදු ගුණා සහ කළු ගුණාගේ සම්බන්ධය. ඇහැට රූපය බැඳිලත් නැහැ, රූපයට ඇහැ බැඳිලත් නැහැ. ඇහැයි රූපයයි චන්දරාගෙන් බැඳිලා. මෙන්න මේ චන්දරාගෙන් ස්පර්ශ වීම නිසායි ආස්වාදයක් දැනෙන්නේ. එහෙම නැතුව අර රූපෙ දිවිච්ච ආස්වාදයක් නෙවෙයි ඒක. ඇහි දිවිච්ච ආස්වාදයකුත් නෙවෙයි. ඒ සංකල්පීය රාගෙ දිවිච්ච ආස්වාදයකුත් නෙවෙයි. ඇහැයි රූපයයි සංකල්පීය රාගෙන් හේවත් චන්දරාගෙන් ස්පර්ශ වීම නිසා හටගත්ත ඒ මොහොතට අදාළ වේදනාවක් තමයි ආස්වාදය කියන්නේ.
ඒ ආස්වාදයේ කියන වේදනාව ඊට ඉස්සෙල්ලා තිබිච්ච එකකුත් නෙවෙයි ඊට පසුව තියෙන එකකුත් නෙවෙයි හග්ගෙඩියක නාදය වගේ ඒ මොහොත තුල හේතුඵල වශයෙන් සකස් වෙන වේදනාව. එහෙනම් ඔන්න ඔය බව නුවණින් දකින්න ඕනේ. එහෙනම් ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය නිසාම තමයි ඒ සිත තුල ඒ ආස්වාදයේ ගොඩනගන සියලුම අර අත්බා වස්තු පිළිබඳ චන්දරාගයක් පවතී. එක් කාය වේදනා චිත්ත ධම්ම හතර ගැනම අර චන්දරාගයක් පවතින තණ්හාවෙන් ඇලුම් කරන්නේ තණ්හාව හටගෙන තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන අවිජ්ජාව නිසා. මේ ආස්වාදයේ සැපයි. එහෙනම් මේ ආස්වාදයේ සැපයි කියන මේ මුලාසහගත නිගමනය නිසායි අර සියල්ල කෙරෙහි චන්දරාගය පවතින්නේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ නොකරපු ලෝක සත්වයෝ මේ සියල්ල අභිනන්දනය කරනවා. ඇහත් අභිනන්දනය කරනවා. අභිනන්දනය කියලා කියන්නේ නන්දනය කියන්නේ සතුටට, අභිනන්දනය කියන්නේ නැවත නැවත සතුට ගොඩනගන ඒ සම්බන්ධයෙන්. ගැඹුරට සතුට වෙන වේ ගැන හිතමින් නැවත ඇහැගෙන සතුට වෙන එකට අභිනන්දනය කියන්නේ. දැන් ඔය මිනිසුන්ගේ තියෙන්නේ අභිනන්දනෙට මිනිසු කියන්නේ සිංහලෙන් ඔය සම්භාෂණ, ප්‍රීති සම්භාෂණ, ප්‍රිය සම්භාෂණ යන දි වශයෙන් ඉංග්‍රීසියෙන් නම් කියනවා පාටියට මොකද කියලා වචනේ. ඔයදී අභිනන්දනය. දැන් මොකක් හරි උදාහරණයක් ඇරෙන්න සම්මානයක් හම්බුණා. සංයෝජන වලින් මානයටපත් කරා. සම්මානයක් හම්බුණා. දැන් මොකෝ උනේ? ඔය හරි ලොකු මිනිහා. අනිත් කලාකාරය අතර ඔයා ගොඩාක් ලොකු මිනිහෙක් කියලා අන්තට්ටුවක් පැලඳුවා. ඊට පස්සේ මැරෙනකම්ම ඒ අන්තට්ටුවෙන් අනිත් මිනිසුන්ට අයින්නවා. ඇනලා අන්තිමට මරණින් පස්සේ ඇත්තටම අන් දෙකක් සහිතව ඉන්නව කුඹුරකට වෙලා. නම් පුද්ගලයෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ ධර්මතාව ගැන. කවුරුවත් පුද්ගලිකව අපිට මේ දොස් කිව්වා අපහාස කරා කියලා ගන්න එපා. ඔබේ මෝඩකම. ධර්මයේ පෙන්නලා දෙන්නේ. සම්මාන මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට සම්මාන දෙයි. ඉතින් සම්මානයක් දුන්නා අර විදියට මොකද වුනේ? මෝඩකමටපත් වුණා. දැන් මේක අභිනන්දනය කරනවා. දැන් ඒක නැවත මේ සතුට සමරන්න ඕන. බෑනේ දැන් සුවල්ප කෙලියක්ද මේ උනේ? දැන් සම්මානයක් හම්බුණා. දැන් මේක නිකන් සමරන. මේකට අපි දැන් ලොකු පාටියක් දාන්න ඕනේ. ලොකු පාටියක් දාලා සමරනවා. නැවත සමරනවා. මෙන්න අභිනන්දනී සාමරණවනි මරණය සහිතව ජීවත් වෙනවා. ඒක තමයි සමරන්නේ. ඉතින් දැන් ඔන්න ඔය විදිහට අභිනන්දනය කරන්න පුරුද්දක් තියෙනවා අපට. ඒක තමයි ඔය එක්තරා කයිපන්තියකක් තියෙන්නේ. ඔබ දැකුමෙන් අප පින්කල බව දැනුනි. තොප දැකුමෙන් අප පින්කල බව දැනුනි කියලා එහෙම තියෙනවා. වෙතින අභිනන්දනි. මොකටද අභිනන්දනය කියන්නේ? හරි වටිනවා මේ සුවල්ප දෙයක්ද මේ දැක්කේ? හරි වටිනවා මේ අසුත් වටිනවා හරි මේ රූපත් වටිනවා මේ චක්කු විඤ්ඤාණත් වටිනවා සියල්ල ඇවිල්ලා ගත්තේ 11 ගින්දරෙන් ඇවිල්ලා ගත්තේ ඒ බව දන්නේ නැහැ. නිසා ඇසත් හරි වටිනවා රූපයත් වටිනවා මේ චක්කු විඤ්ඤාණයත් හරි වටිනවා චක්කු සම්පස්සයත් වටිනවා චක්කු සම්පස්සය වේදනාත් වටිනවා මේ සියල්ල අභිනන්දනය කරනවා. එහෙනම් යමෙක් මේ සියල්ල අභිනන්දනය කරනවා කියන්නේ යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති ඔහු අභිනන්දනය කරන්නේ දුකයි. උදාන්නේ යථාර්ථය බලන්න මහ පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම තේරුම් ගන්න බැහැ කියනවා නම් කාට හරි මඩුවලකින් තරන්න එපා. මේ අපි හිතන විදිහේ වැරද්දනේ උන්වහන්සේ පෙන්නලා දෙන්නේ මේ. මිනිස්සු අර මාළුවා වගේ හැමට රැවටිලා බිලී කටුව කනවා. ගිලිනවා. නිකම්ම බිලී කටුව දුන්නාම ගිලින්නේ නැති නිසා පොඩි යමක් ගහලා දෙනවා. ඒ වගේ මිනිස්සු මේ මායාවේ හැම නැමැති මේ කාමයේ නැමැති හැම ගිලලා දුක්ඛස්කන්ධය නැමැති බිලී කටුවට අහු වෙනවා. නිකම්ම දුක්ඛස්කන්ධය දුන්නොත් පිළිගන්නේ නැති නිසා ආස්වාදයේ කියන අයිසින් ටික තවරලා දෙනවා. එතකොට අහු වෙනවා. ආස්වාදයේ කියන හැම ගහලා දෙනවා. එතකොට අහු වෙනවා.
එහෙනම් යථාර්ථය නොදර සිටින තාක්කල් අපි මේ සියල්ල ගැන සතුටු වෙමින් ජීවත් වෙනවා කියලා හිතන් හිටියට කරලා තියෙන අන්තිමට මොහොතක් පාසා මේ දුක්ඛ ස්කන්ධය ගොඩනගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදලා දීපේක සිතට. හැබැයි අපි ජීවත් වුණේ හරි සතුටින් කියලා හිතන් ඉන්නවා. සතුට බලා ගන්න පුළුවන් කවදා හරි දවසක මැරුණාට පස්සේ. එතකනු සතුටින් නෙවෙයි ලෝකමානෙට කියන බොරුවක් ඒක. සතුට වෙච්ච දවසක් නෑ එහෙම ඇත්තටම බැලුවාම. හැමදාම තුනේ දුක තමයි. තිවිච්ච දුක පොඩ්ඩක් අඩු වැඩි වුණාම අන්න කිව්ව සතුටයි කියලා ඒකට. එහෙම නැතුව ඇත්තටම විඳ ගන්න පුළුවන් විදිහ හදවත පුරා විඳින්න පුළුවන් විදිහ සතුටක් වුණ ගැහුන්නේ නැහැ. ඒ මොහොතේ පවතින පුංචි පුංචි ඔය ආස්වාදයන්ට සතුට කියලා රැවටුණා. අප්පාසාදෝ අල්ප ආස්වාදයන් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක්ඛින්දා. බහු පායසෝ බොහෝ වෙහෙසටපත් වුණ ආදීනොත් බිහිවති. ප්‍රශ්න කරදර කරපින්නාගෙන අදටත් ඒවට උත්තර හොයන ඉමක් වුණා නැති ප්‍රශ්න වලට තාම හොයන උත්තර. සංසාරෙම ප්‍රශ්නයක් මොන උත්තර හොයන්නද? එකම එක උත්තරයයි තියෙන්නේ. ඒ උත්තරයට කියන්නේ නිවන කියලා. උත්තර දෙකක් නෑ සංසාරේ. එක උත්තරයයි තියෙන්නේ. ඔබට මේ උත්තරේ පිළිගන්න බැරි තාක්කල් ඔබට සිද්ධ වෙන අනන්තයක් ප්‍රශ්න වලට උත්තර හොයන්න. කරන්න දෙයක් නෑ. සියලු ප්‍රශ්න වලට එක උත්තරයක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා නිවන කියලා. ඒ උත්තරේ පිළිගන්න අසමත් වෙන තාක්කල් අනන්තයක් ප්‍රශ්න වලට උත්තර හොයන්න මේ භයානක සංසාරේ අනන්ත දුක් විඳගෙන කරන්න දෙයක් නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ දුක යනු සත්‍යයේ අනවබෝධයෙන් බව. දුක් විඳින්න වෙලා තියෙන්නේම සත්‍යයේ මේ අනවබෝධය නිසාමයි. එහෙනම් ඒ අවබෝධයටපත් වෙන්න මොහොතක් ලැබුණාම ඒ අසිරිමත් වූ දුර්ලභ අවස්ථාවක් ලැබුණාම ඒ අවස්ථාවේ වටිනාකම තේරුම් ගන්න බැරි කොච්චර ඔලොමොට්ටලේ ඉන්නවද ලෝකේ. බුදුබණ ඇහෙද්දි නැගිටලා යන කොයිතරම් ගොන් ඔලොමොට්ටලේ ඉන්නවද මේ ලෝකේ. හිතලා බලන්න. එහෙම ගිහිල්ලා දුකයි දුකයි කියන ජීවිතේ. ඉතින් ඒ බඳු අඥානිය කවද සැප විඳින සංසාරේ. තාම දුක විඳින්න පටන් ගත්තේ නැහැ ඔලොමොට්ටලියෝ. දුක විඳින්න පටන් ගන්නේ කවදාද දවසක මේ පණකෙන්ද ගිය දවසට මේ මනුස්ස භවය අහිමි වෙච්ච දවසටයි දාටයි දුක් විඳින්නේ. දැන් නෙවෙයි. තාම සැප විඳින්නේ. මනුස්ස ලෝකේ උල උඩ ඉන්න මිනිහත් තියුණු හුලක් උඩ උල තියපු එකත් සැප විඳින්නේ මනුස්ස ලෝකේ නම් තාම ඉන්නේ. ඒ තරම් සැපයක් මනුස්ස ලෝකෙම විඳින්නේ. දුක ගැන දන්නේ නැහැ. ඉතින් ඒ බඳු අඥානියෝ ගැන අසත්පුරුෂයෝ ගැන ඔබට ඕන තරම් අත්දැකීම් තියෙන ඔබවටම භික්ෂුවක් හැටියට මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැලකිල්ලට ගන්න නැති ගණනකට ගන්නේ නැති බණ ඇහෙනකොට නිකන් වැඩකට නැති નિසරු කතාවක් ඇහෙනා වගේ ඒ ධර්මයට නිගරුවේ නන්දමින් නැගිටලා යන උල්ල මොට්ටල මනුස්ස හරක් ඕන තරම් දැකලා තියෙනවා අපි. ඉතින් ඒ බඳු අසත්පුරුෂයන්ට අඥානියන්ට දුක හැර කුමක් දුරුම සංසාරේ දුකම විතරයි උරුම හැමදේම. මිනිසෙක් කියලාත් මේක තේරුම් ගන්න බැරි නම් බුදුබණ ඇහිලත් තේරුම් ගන්න බැරි නම් සියලු ආකාරයෙන් කර්මෙන් සකස් කරලා දීලා ඔන්න නිවන් දැකපන් කියලා කන් දෙක ගාවටම බුදුබණ ගෙනත් දුන්නට පස්සෙත් ලං කරලා දුන්නට පස්සෙත් ඒ ධර්මයට කන් දීලා තේරුම් ගන්න උවමනාවක් ඇති වෙන්නේ නැත්නම් යම්ම සත්පුරුෂයෙක්ට කුමක් කතා කරන්නද ඒ අසත්පුරුෂයා අඥානිය සංසාරේ ඉපදිලා විඳින දුක ගැන මොනව කල්පනා කරන්නද? දුක විතරයි තියෙන්නේ සංසාරේ. සැප කියන වචනේ අතුරුදහන් වසර කෝටි ගානකට අතුරුදහන් ඒ වචනේ. ඒ නිසා මේ අභිනන්දනය කරන්නේ දුක බව කවදා හෝ දවසක තේරුම් ගන්න තාක්කල් ඒ දවස වෙනකම් මේ ලෝකයේ අඥානියෝ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අභිනන්දනය කරනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අභිනන්දනය කරනවා. ඒ සියලු විඥාන ඒ සියලු සංපස්ස ඒ සියලු සංපස්ජා වේදනා අභිනන්දනය කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝ බික්කවේ චක්කුං අභිනන්දති සෝ දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. මේ අභිනන්දනයේ මේ විදියට සිද්ධ වෙන තාක්කල් වුන් කිසිම කලකම මේ දුකෙන් මිදෙනවා කියලා දේශනා කරන්නේ නැහැ කිය. ඇහැ අභිනන්දනය කරමින් කන අභිනන්දනය කරමින්
නාසය දිව ශරීරය මනස අභිනන්දනය කරමින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල අභිනන්දනය කරමින් තමන්ගේම අනවබෝධය තුලින් හදි හූනියන් අනවින පොඩිවින ඔක්කොම කරගෙන තමන්ගේම අනවබෝධය තුලින් සියලු නස්පැත්ති විපත්ති උදා කරගෙන මහසෑය ගාවට යනවා මල් වට්ටියක් උස්සගෙන උඩමළුව ගාවට යනවා පළතුරු වට්ටියක් උස්සගෙන බුදුරජාණන් වහන්සේ රවට්ටන්නේ. දැන් හරි ගියේම නැති තැන අබේගිරි තැනක් හොයාගෙන තියෙනවා සංකපත්ම බහිරව දෙවිවරු දෙන්නකින් දැන් පිහිටිල්ලෙල්ල ඉන්නවා. තව ටික දවසක් යනකොට පාරේ යන මේ බල්ලු බලල්ලුන්ගිනුත් පිහිටිල්ලන්න පටන් ගන්නවා. ඒ තරමටම දවස ගානේ පිරිහෙනවා. පිරිහිලාම යනවා. අන්තිමට ඉතින් පිරිහිලාම යන්නේ පහළටම තමයි දුගතියටම තමයි. බලන්න මොනතරම් අඥානද කියලා. සදාතනික සැපයට පත්වීමේ මාවත පෙන්ලා දෙද්දි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම තුලින් ඒ ධර්මයට කන් දෙන්න බැරි කම කියලා කියන්නේ මොනතරම් අවාසනාවක්ද පින්වතුනි, මොනතරම් අවාසනාවක්ද ඒක. වචනෙන් විස්තර කළ නොහැකි අවාසනාවක් ඒක. ආය අපි මේ බුදු පියාණන් වහන්සේගේ දහම තුලින් මේ සංසාරේ තියෙන යථාර්ථයයි, මේ සසරේ මේ අනවරත මේ දුක්ඛ ස්කන්ධයයි ඒ සම්බන්ධයෙන් සංගවිලා පවතින යථාර්ථයන්හි සත්‍යයන් දකින්නකොට මිනිස්සෙක් මේ තථාගත ශාසනය ඉපදිලා තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ නොකර මිය යනවා කියන එක මොනතරම් අපරාධයක්ද කියලා වැටහෙනවා. ඒ වචනෙන් විස්තර කර නොහැකි තරම් අපරාධයක් ඒක. ඒ අඥානියට මේ මනුස්ස භාවය ලැබෙන්නේ නැතුව කවුරු හරි එයින් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මිනිසෙට මේ අවස්ථාව ලැබුණා නම් අරිහත් ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්, පරිනිර්වාණයටපත් වෙන්න පුළුවන් උතුම් මනුස්ස භාවය විශේෂයෙන් මේ උතුම් ධර්මාදීපේ ලැබිලා තියෙනවා. මේ උතුම් ධර්මාදීපේ ඉපදින එක, මේ උතුම් ධර්මාදීපේ ඉපදිච්ච මේ උතුම් මනුස්ස භාවය ಜಾති වැඩන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා දාලා නැහැ. මේ උතුම් ධර්මාදීපේ නම් ඉපදුනේ සිංහල භාෂාව නම් කතා කරන්නේ ඔබ අනන්ත අපරිමාණ පින් කරපු කෙනෙක්. අපරිමාණ පින්වන්තයෙක් ඔබ. ඒ බඳු පින්වන්ත ජීවිතයක් ලැබිලා ධර්මයට කන් දෙන්නේ නැතුව බොරුවට කියනවා. මට නම් කියන්නේ නිබ්බක් වශයෙන් වගේ අඥානයන්ට කන් දෙන්නේවත් නැහැ මං. දුකින් නිදහස් වෙන්නේ මෙසේ කියලා කිව්වහම ඒකට කන් දෙන්න බැරි ඔල මොට්ටලියෝ දුක ගැන අපිට කියන්නවට වැඩක් නෑ ආයි. ඉතින් බොරුවට යනවා මහසෑය රවට්ටන්න, උඩමළුව රවට්ටන්න. තමන්මයි රැවටෙන්නේ. දුකින් නිදහස් වෙන්න පුළුවන් මල් වට්ටියක් උස්සගෙන ගිහිල්ලා නෙවෙයි. මල් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. දුකින් නිදහස් වෙන්නේ කෙහෙල් කනක් උස්සන් ගිහිල්ලා මහසෑයට හේතු කළා නෙවෙයි. කෙහෙල් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව වශයෙන් ඒ වෙනම දෙයක්. හැබැයි දුකින් නිදහස් වෙන්නේ අවබෝධය තුලින්. ඒ නිසා බණ අහන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න ඕන. එසේ නොවන තාක්කල් ඔබ අභිනන්දනය කරන්නේ දුක්ඛ ස්කන්ධයව මතක තියාගන්න. එසේ නොවන තාක්කල් ඔබට මේ දුකෙන් ගැලවීමක් නොමැති බවත් මතක තියාගන්න කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පඨම අභිනන්ද සූත්‍රය දේශනා කරනවා. එහෙනම් මේ අභ්‍යන්තර ආයතන ගැන එසේ දේශනා කළේ. දැන් එතන කිව්වේ රූප, එතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය ගැනයි පඨම අභිනන්ද සූත්‍රය. දැන් මෙතන තියෙනනේ දෙකක්. මොනවද දෙක? අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පාර්ශව දෙකක්. එහෙනම් දැන් ဒုတိ ය අභිනන්ද සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ආයතන ගැන. පඨම අභිනන්ද සූත්‍රයේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන අභ්‍යන්තර ආයතන ගැන එසේ දේශනා කළා. ඒ ආයතන අභිනන්දනය කරන්නේ යථාර්ථය නොදන්නා අඥානයන්. ඒ අය ඒ අභිනන්දනය කියන්නේ අඥානය කියන්නේ මගේ වචනයක් නෙවෙයි බුදු පියාණන් වහන්සේගේ වචනේ. දැන් කවුරු හරි බලන්න පුළුවන් හැමතිස්සෙම අඥානය කියන්නේ. දුක්ඛය අඥාන. දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥාන. අයං උච්චති අවිජ්ජා. ඒ කිව්වේ අවිජ්ජාවෙන් යුක්ත චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනාට අඥානය කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒ අර්ථයෙන් මේ කියන්නේ. එහෙනම් අන්නේ යථාර්ථය අවබෝධ කරගත්තේ නැති අඥානය හැමතිස්සෙම මේ ආස්වාදයේ සමග මේ සියල්ල පංච උපාදානස්කන්ධයම දුක නම් වූ පංච උපාදානස්කන්ධයම අභිනන්දනය කරමින් ඉන්නේ.
එහෙනම් දුක්ඛ ස්කන්ධය තමයි අභිනන්දනය කරමින් මොහොතක් පාසා වඩවන්නේ. ඊළඟට ဒုတိ අභිනන්ද සූත්‍රය පෙන්නන්නේ යෝ භික්ඛවේ රූපේ අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. ඒ විදිහටම දේශනා කරනවා මහණේ යමෙක් මේ රූපේ අභිනන්දනය කරන්නේද ඔහු දුක්ඛ ස්කන්ධය අභිනන්දනය කරන්නේ. එහෙනම් දුක්ඛ ස්කන්ධය අභිනන්දනය කරන්නා වූ පුද්ගලයා දුකෙන් මිදෙන්නේයි මම දේශනා කරන්නේ නැහැ කියලා. ඒ කිව්වේ යමෙක් රූපය ඒ වගේම සද්දය ගන්ධය රසය ස්පර්ශය ධර්මය කියන මෙන්න පරිබාහිර අරමුණු මෙන්න මේවත් අර විදිහටම අභිනන්දනය කරනවා නම් හරි වටිනවා හරිෂා වටින රූප වටින ශබ්ද වටින ගන්ධ වටින රස වටින ස්පර්ශ වටින අදහස් යන ආදි වශයෙන් මේ පරිබාහිර බාහිර ආයතනත් මේ විදිහට අභිනන්දනය කරනවා නම් නැවත නැවත ඒ ගැන සතුටු වෙනවා නම් අභිනන්දනය කියන්නේ නැවත නැවත ඒ ගැන සිතමින් සතුටු වීම. එහෙනම් ඔහු අභිනන්දනය කරන්නේ දුක්ඛ ස්කන්ධයයි. එහෙනම් ඒබඳු අඥානයට දුකින් මිදීමක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙනම් ඒවන් උපසංහාරය ඔය විදිහටම රූපය, සද්දේ, ගන්ධය, රසය, ස්පර්ශ ධර්මයේ කියන බාහිර ආයතන සියල්ල ගැනත් අරමුණු ගැනත් අපි මේ විදිහටම තේරුම් ගන්න ඕන. එහෙනම් මේ සියල්ල අභිනන්දනය කිරීම කියන්නේ දුක්ඛ අභිනන්දනය කිරීමයි. එහෙනම් දැන් මේ ධර්මයේ මේසේ දැනගන්නකොට අන්න බලන්න අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති දැන් ඔබට නිකමටවත් මේ අසකරණාසය දිව ශරීර මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අභිනන්දනය කරන්න අදහසක් පහළ වෙන්නේ නැහැ. යම්කිසි අදහසක් පහළ වුණොත් අවිජ්ජාව නිසා ඒ මොහොතේ මේක ප්‍රඥාවෙන් දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පරිණිරවාණයට හිත පිහිටවනවා. මොකද ඔය 12 පොලෙන් පිට තනක් පනවන්න බෑ ලෝකෙ. ලෝකේ කියන 12 පොළට. එහෙනම් ඔය 12 පොළෙන් හිත නිදහස් වුණොත්, ඔය 12 පොළෙන්ම තෘෂ්ණාවෙන් අත මිදුණොත්, එහෙනම් එදාට සිතට පිහිටන්න තැන නැතු යනවා. නැවත මේ නාම රූප ක්‍රියාවලිය සකස් වෙන තැනක් නැතු යනවා. නැවත මේ කර්ම භවය සකස් කරන්න අවශ්‍ය කරන ඒ කර්ම ප්‍රවාහය සකස් කරන ద్వාර නැතු වෙලා යනවා. ඒ ක්‍රියාවලිය නතර වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ 12 ආයතන නිරුද්ධ වෙනවා. ඒ කිව්වේ ලෝකේ නිරුද්ධ වෙනවා. ඒ කිව්වේ නිරෝධ නිබ්බාන නිවනටපත් වෙනවා. හොඳයි. ඒ විදිහට අපි දැන් ඒකෙම අපි දැන් මේ විදිහටම දැන් ဒုတိ අභිනන්ද සූත්‍රයත් ඒ වගේම පඨම අභිනන්ද සූත්‍රය ဒုတိ අභිනන්ද සූත්‍රෙත් මුල් කොටස දැක්කා. දැන් මේකෙම තියෙනවා දෙවන කොටසක්. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? පඨම අභිනන්ද සූත්‍රයේ දැන් අපි දැක්කා ඇහැ කන නාසය දිව ශරීර මනස අභිනන්දනය කිරීම දුක්ඛ ස්කන්ධය කොට නගා ගැනීම බව. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝචකෝ භික්ඛවේ චක්කුන් නාභිනන්දති දුක්ඛංසෝ නාභිනන්දති යෝ දුක්ඛං නාභිනන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. අන්න බුදු පියාණන් වහන්සේ පඨම අභිනන්ද සූත්‍රය පෙන්නනවා යෝච භික්ඛවේ චක්කුං නාභිනන්දති මහාන යමෙක් මේ ඇස අභිනන්දනය නොකරයි නම් දුක්ඛංසෝ නාභිනන්දති ඔහු දුක අභිනන්දනය කරන්නේ. ඒ කියන්නේ දුක ගැන සතුටු වෙන කෙනෙක් නෙවෙයි. යෝ දුක්ඛං නාභිනන්දති පරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. යමෙක් මේ දුක්ඛ ස්කන්ධය ගැන සතුටු වන්නේ නැත්නම් ඔහු දුකෙන් මිදුණෙක් හැටියට මම දේශනා කරනවා. යන දිවසේ මුන්නාච අපට පෙන්වා දෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් යමෙක් මේ ඇස ගැන සතුටු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඇස කියන්නේ හරි වටින ඉන්ද්‍රියක් නැවත නැවත ඇස උපදව ගන්න ඕන. මේ රූප කියන රූප දැකීම කියන ස්වභාවය හරි වටින එකක්. නැවත නැවත මේ ස්වභාවය උපදව ගන්න ඕන. නැවත නැවත සංසාරය අසුදා කර ගන්න ඕන. එවන් උපසංගත විදිහටම කන් නාසා දිව ශරීර මනස සියල්ල සකස් කර ගන්න ඕනේ යන දිවසෙන් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන අභ්‍යන්තර ආයතන ගැන අභිනන්දනයක් හට ගන්න නැත්නම් ඒ කියන්නේ නැවත නැවත ඒ ගැන සිතමින් සතුටු වෙන්නේ නැත්නම් ඒ සියල්ල දුක වශයෙන් නුවණින් දකින්නේ නම් අන්‍යයා එහෙනම් දුක්ඛ ස්කන්ධය ගැන සතුටු වෙන කෙනෙක් නෙවෙයි. ඒ කිව්වේ ජාති නැවත ඉපදීමක් ගැන සතුටක් නෑ යාට. එහෙනම් නැවත ඉපදුනොත් තමයි ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපාසියල්ල සකස් වෙන්නේ. එහෙනම් ඒ දුක්ඛ ස්කන්ධය ගැන ඔහුට සතුටක් නෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා ඒකාන්තයෙන්ම දුකෙන් නිදහස් වෙනවා. කෙසේද? ඇස කන නාසය දිව ශරීර මනස සියල්ල දුක වශයෙන් දකිනකොට කර්ම නිරුද්ධ වෙනවා. කර්ම භවේ නිරෝධ වෙනවා. මොකද ඒ සියල්ල කෙරෙහි තියෙන තෘෂ්ණාව ඡේ වෙනවා.
यो तस्सा एव तन्हाय अशेष विराग निरोधो उपादान निरोधा उपादान निरोधो भव निरोधो जाति निरोधा जाति निरोधो जरा मरणं शोक परिदेवानं दुःख दोमनस उपायस निरुද්ධन्ति एवमेतस केवलस दुःखकंदस निरोधो होति निरोधो निब्बाण නිවනටපත් වෙනවා එහෙනම් යමෙක් ඇස කන නාසය දිව ශරීරයේ මනස දුක වශයෙන් දකින්නේ නම් ඔහු දුක්ඛාරිය සත්‍ය දකින්න ඒ සමගම සමුදය නිරෝධය නිරෝධ මාර්ග සියල්ල දකින්නවා එන්නම් අන්න පඨමබිනන්ද සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය ශ්‍රාවකයා දකින්නේ කොහොමද ආර්ය ශ්‍රාවකයා මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සියල්ල දුක වශයෙන් දකින්න නිසා කවන්න නාභිනන්දති කියලා අභිනන්දනය කරන්නේ ඒ කියන්නේ සතුටු වෙන්නේ නැවත සිතමින් ඒ පඨමබිනන්ද සූත්‍රයේ විදිහටම ဒုတိယ අභිනන්ද සූත්‍රයේ රූපය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා රූපය කිව්වහම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල එවං උපසංහරති योच भिक्कवे रूपे नाभिनंदति दुःखं सो नाभिनंदति यो दुःखं नाभिनंदति परिमुक्तो सो दुःखस्माति वदामि යමෙක් මේ රූපය පිළිබඳ අභිනන්දනය කරන්නේ නැත්නම් නැවත නැවත සිතමින් සතුටු වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා දුක්ඛ ස්කන්ධය ගැන සතුටු වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ නැවත જાතියක් සකස් කර ගැනීම ගැන ඔහු කියන්නේ ඔහුට සතුටක් නැහැ. නැවත දුක්ඛ ස්කන්ධය පහළ කරගන්නට ඔහුට මනාපයක් වුමනාවක් නැහැ. 31 තලයේ කොහේ නමුත් උපදින්න උමනාව බලාපොරොත්තුවක් නැහැ. 31 තලයේ කොහේ හරි උපදිනවා නම් ඊතර තමයි දුක්ඛ ස්කන්ධය පවතින්නේ. එහෙනම් මේ විදියට දැන් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් දැන් ඔතන රූපය ওই විදියටම ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ධර්මයි. මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කියන 12 ආකාරයේම ආයතන ගැන අභිනන්දනයක් නැත්නම් නැවත නැවත සතුටු වීමක් නැත්නම් එයාරි ශ්‍රාවකයාට නැවත දුක්ඛ ස්කන්ධය පිළිබඳ සතුටක් හටගන්න එක නැවත ඉපදීම සහ මේ ජරා මරණ දුරන්නේ මේ සංසාරික සතුටක් හටගන්නේ නැවත මොනවා වෙන්නේ හැම ජීවිතේ නැවත උපත බලාපොරොත්තු වෙන්නේ එහෙනම් මොකද වෙන්නේ එහෙනම් ඒකාන්ත වශයෙන්ම සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය නිරුද්ධ වෙනවා සියලු රූප සියලු වේදනා සියලු සංඥා සියලු සංකාර සියලු විඥාන පිළිබඳ චන්දරාගය නිරුද්ධ වෙනවා මොකද ඔය 12 ආයතනෙන් පෙන්වෙත් ඒ ටිකම තමයි. එහෙනම් සියල්ල පිළිබඳ චන්දරාගය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? සියල්ල නිරුද්ධ භාවයට පත් වෙන නැවත සකස් කරන්න අවශ්‍ය කර්ම ශක්තිය කර්ම භාවය සකස් වෙන්නේ නැතුව යනවා. එහෙනම් සියල්ල නිරුද්ධයි. එහෙනම් එදාට එයාරි ශ්‍රාවකයා දුකින් මිදෙනවා. අන්නේ ආරි ශ්‍රාවකයා දුකෙන් මිදෙන්නේයයිම වදාමි කියලා වදාරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් අපි තවත් දහම් ව්‍යාකරණයක් මේ විදිහට දකිනවා. මේ ඔක්කොම දැන් එකින් එක දැන් මේ අහගෙන ඉඳලා ධාරණය කරගන්නවා වගේම යම් මේකින් මේ කියන මොහොතේදී සියල්ල ධාරණය වෙන්නේ නැත්නම් විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. කායික වශයෙන් පවතිනා පීඩාවන් නිසා, පෙළීම් නිසා, රෝගාබාධ නිසා මේ වෙලාව ධර්මීය සාකල්යෙන් ධාරණය නොවෙන්න පුළුවන්. තව පවතින අනිකුත් විවිධාකාර හේතු කායික වශයෙන් අපහසුකම්, නිදිමත, තීන මිද්දේ විදාකර්මයේ අකුසලයන් නිසා ධර්මයේ ධාරණය නොවි තියෙන්න පුළුවන් නිසි ආකාරයෙන්. තවත් විවිධාකාර හේතු පරිසරයට ගෝසාව එහෙම නැත්නම් කාර්ය බහුලකම් මොකක් හරි හේතු නිසා ධර්මයේ ගෝචර වුණත් ධාරණය නොවෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි නැවත නැවත මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එකවරක් අහලා අතහරින්න එපා. නැවත නැවත ශ්‍රවණය කළා මේ කියන දහම් ව්‍යාකරණය ධාරණය කරගන්න. ඒම තමයි අවබෝධය කියන්නේ. ඒ අවබෝධය තුළමයි ඔබේ කෙලෙස් නිවිලා සංසාර දුකින් නිදහස් වෙන මාවතට ඔබ ක්‍රමානුකූලව රැගෙන ඇවිල්ලා ඒ මාවතෙත් ඔබ ඉදිරියට රැගෙන යන්නේ. හොඳයි. තවත් අපි දහම් ව්‍යාකරණයක් දකින්නවා. පාඨම දුක්ඛ උප්පාද සූත්‍රය. පාඨම දුක්ඛ උප්පාද සූත්‍රය. මෙන්න මේ සූත්‍රයෙන් කියන දහම් ව්‍යාකරණයත් හොඳින් බලන්න. යෝ භික්ඛවේ චක්කුසු උප්පාදෝ ඨිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්සේසු උප්පාදෝ රෝගානං ඨිති ජරා මරණස්ස පාතු භාවෝ. මේ ඉස්සෙල්ලා මේ දහම් ව්‍යාකරණයේ ඇතුළත් සූත්‍රයක්
ස්කන්ධ ගැනත් දේශනා කරා කියලා ඔබට මතකයක් ඇති. දැන් මේ ආයතන ගැනයි. දැන් බුදු පියාණන් වහන්සේ මේක නන් පරයයන් දේශනා කරනවානේ. නන් විද පරයයන් ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්. දැන් එදා ස්කන්ධ වශයෙන් දේශනා කරපු සූත්‍රය තමයි ඔබට පෙන්වන්නේ. දැන් අද පෙන්වන්නේ ආයතන වශයෙන් දේශනා කරලා තියෙන අවස්ථාවක් ගැන. යෝ භික්ඛවේ චක්කුසු උප්පාදෝ තිති අබිනිබ්බන්ති පාතු භාවෝ. මහණෙනි යම් ඇසේ ඉපදීමක් චක්කුසු උප්පාදෝ තිති පැවතීමක් අබිනිබ්බන්ති පහළවීමක් නැවත නැවත වැඩිවීමක් ඇද්ද? දුක්ඛසේසු උප්පාදෝ රෝගාණං තිති ජරා මරණස පාතු භාවෝ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දුක්ඛ ස්කන්ධේ ඉපදීමයි ඒක. රෝගයන්ගේ පැවැත්මයි ජරා මරණේ පහළවීමයි. මහාන මේ ඇසේ යම් හට ගැනීමක් පැවතීමක් නැවත නැවත වැඩිමින් පහළවීමක් ඇද්ද? ඒ දුක්ඛ ස්කන්ධේ හට ගැනීමයි ඒ රෝගයන්ගේ පැවැත්මයි ඒ ජරා මරණයන්ගේ නැවත නැවත පහළවීමෙන් පැවතීමයි. එහෙනම් අන්න බලන්න. එහෙනම් මේ ඇස කෙරෙහි චන්දරාගයෙන් බැඳිලා චන්දරාගයෙන් මේ ඇස පවත්වාගෙන යා යුතුයි කියන තැන කවරෙක් හරි ඉන්නවා නම් ඒ කියන්නේ එයා මෙන්න මේ දුක්ඛ ස්කන්ධය මේ රෝගය මේ ජරා මරණ නැවත නැවත පහළ කරගෙන පවත්වාගෙන යන්නට කැමති කෙනෙක්. යථාර්ථය නොදන්නා කමින් එසේ වෙන්නේ. එහෙනම් ඇසෙහි ඒ වගේම කනෙහි නාසයෙහි දිවෙහි ශරීරෙහි මනසේ යනාදි වශයෙන් 6 ආකාරයකින් යම් පහළ වීමක් ඇත්නම් යම් හට ගැනීමක් ඇත්නම් පැවැත්මක් ඇත්නම් ඒ වගේම පහළ වෙලා නැවත නැවත අබිනිබ්බන්ති කියන්නේ නැවත නැවත සකස් වෙමින් වැඩිවීමක් ඇත්නම් එහෙනම් එතන නැවත නැවත සකස් වෙන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි. එහෙනම් සංසාරේ පුරාම නුවරින් දැන් ගැඹුරින් දකින්න ඕනේ. එහෙනම් සසර පුරාම අනන්ත සසරක ඉඳලා අනවරාග සංසාරේ ඉඳලා අනවතග්ගෝ භික්ඛවේ සංසාරම් පුබ්බා කෝටින පඤ්ඤායති. අනවතග්ගමේ භික්ඛවේ සංසාරම් පුබ්බා කෝටින පඤ්ඤායති. අනවරාග සංසාරේ ඉඳලා මේ සසර ගමන පවතින්නේ. ඒ කියන්නේ අනවරාග්‍රයි. ඒ කියන්නේ මුල් කෙලවර හොයන්න බෑ. අනමතග්ගයන් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අනමතග්ගය. එහෙනම් මුල් කෙලවර පේන්නේ නැති සසරක ඉඳලා මේ විදිහට පැවතිනවා. මුළු පැවැත්ම තුලම දකින්න ලැබුණේ මොනවද? ඔය ඇස කන නාසය දිව ශරීරය මනස. ඔය දෙයටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එහෙනම් භාගතුන් වහන්සේ අපිට පෙන්නනවා ඇස යම් තැනක පවතින්නේද? හටගන්නේද පවතින්නේද? නැවත නැවත වැඩිමින් පහළවන්නේද? එතන පවතින්නේ දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි කියලා. එහෙනම් පින්වතුනි භවෙන් භවයට මේ විදිහට දැන් අපි පුබ්බේ නිවාන්සති ඥානෙ ලැබුණොත් අතීත භවයන් පරීක්ෂා කරලා බලනවා. අතීතයේ අපිට ඇස් පේනවා. කන් නාසය දිව ශරීර මනස පේනවා. අතීත භවයන් තුලත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පේනවා. දැන් භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ දේශනා කරන්නේ අපිට? ඇසේ යම් තැනක උපදින්නේද පවතින්නේද නැවත නැවත පහළ වෙමින් වැඩෙමින් පවතින්නේද? ඒ සෑම තැනකම තිබුණු දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි කියලා. එහෙනම් පුබ්බේ නිවානුස ඥානයේ නමුත් අතීතය දිහා බැලුවොත් කෙනෙක්ට පේන්නේ එහෙනම් දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි විතරයි. එනිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනමතග්ගයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්ධාවතං ඒවං දීඝරත්තං ඕ භික්ඛවේ දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනම් පච්චුන භූතං වඩදා කිය. ඒක නරකින්දලා මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ සසර ධාවනය කළපු සත්‍යය කරලා තියෙන එකම දෙයයි. ඒවන් දීඝරත්තං ඕ භික්ඛවේ දුක්ඛං පච්චුන භූතං මේ දීර්ඝ රාත්‍රිය පුරා මේ සංසාරේ
දැන් මනුෂ්‍ය ලෝකේ රාත්‍රී දීර්ඝ නොවුනට දීර්ඝ රාත්‍රීන් තියෙන ලෝක තියෙනවා. නිරය, പ്രേත ලෝකය, තිරිසන් අසුර ලෝකය. ඒ අයට මේ රාත්‍රී දිග යාලගේ කර්මය නිසා, පාප කර්මය නිසා. ඉතින් මේ දීර්ඝ රාත්‍රීන් පුරා නිර්වල විතරක් නෙමෙයි දිව්‍යතල භ්‍රමතල ඉපදුනත් ඒවේ රාත්‍රීන් දිග හැබැයි දැන් අපි හිතන් හිටියට සම්මුතික වශයෙන් උන් සැප විඳින්නේ කියලා නැහැ. සංසාරේ පුරාම අඩු වැඩි වශයෙන් දුකයි විඳලා තියෙන්නේ. එහෙනම් මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ සසර ධාවනය කරපු සත්‍යයා එවන් දීඝරත්තං හෝ භික්කවේ දුක්ඛං පච්චුන භූතං දුක්ඛ විතරයි විඳලා තියෙන සසර පුරාම තිබ්බං පච්චුන භූතං තියුණු දුක්මයි විඳි සසර පුරාම ව්‍යාසනම් පච්චුන භූතං ව්‍යසන වලටමයි මුහුණ දුන්නේ සසර පුරාම අවසානි කර එකම දෙයයි කටසි වඩතා සොහොන් බිම තරකලා ඇටකටු ගොඩකින් එහෙනම් සසර පුරාම ඇසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ලෝකයේ අසුරු කරමින් ගොඩනගලා තියෙන්නේ දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි ඊට වඩා දෙයක් නැහැ දැනුත් එහෙමයි මතුත් එහෙමයි මෙතනින් එහාට ගියත් ওই ටිකම විතරයි ඒ කියන්නේ ආයි උපන්නත් බලන්න ඇසක් උපදින්නේ කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් උපදින්නේ ආය මොන ගැහුණත් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මමයි මොන ගැහෙන්නේ එහෙනම් මේ සියල්ල කුමක්ද මේ සියල්ල අනිත්‍ය ධර්ම දුක්ඛ ධර්ම අනාත්ම ධර්ම අසුභ ධර්ම මේ සියල්ල සමුදය ධර්ම එහෙනම් සමුදය දුක්ඛ ස්කන්ධයයි එහෙනම් අනිවාර්යයෙන්ම මේ සියල්ල දුක්ඛ ස්කන්ධයටයි ඇති වෙන්නේ එහෙනම් මේ ජීවිතයේදී මේ දුක්ඛ ස්කන්ධය අවසන් නොවුනොත් නැවත සකස් වන්නේ දුක්ඛ ස්කන්ධයක්මයි එහි නාම රූපයන්ගේ හැඩතල වෙනස් වෙන්න පුළුවන් එච්චරයි වෙනසකට තියෙන්නේ දුක්ඛ ස්කන්ධයකමයි දැන් බලන්න මිනිසු දෙන්නේ අරගෙන ගත්තොත් මිනිසු දෙන්නේ සමාජ තරාතිරම අපි පැත්තකින් තියමුකෝ සාමාන්‍ය මිනිසු දෙන්නේ ගමු මිනිසු දෙන්නේ ගත්තාම ඔවුන්ගේ නාම රූපයන්ගේ හැඩතල වල වෙනස්කම් තිබුණත් ඒ තැන් දෙකේම තියෙන ජරාවක් නෙවෙයිද ව්‍යාධියක් නෙවෙයිද මරණයක් නෙවෙයිද ශෝක පරිදේ දුක් දෝමන සුපායස නෙවෙයිද රාග දේශ මොහ නෙවෙයිද එහෙනම් 11 ගින්දරක්මයි තියෙන්නේ ගිනි ගොඩවල් 100ක් අපි ගහනවා ගිනි ගොඩවල් 100ක් ගහලා අපි නම් කරනවා මේක A ගිනි ගොඩ මේ B ගිනි ගොඩ මේ C ගිනි ගොඩ මේ D ගිනි ගොඩ කියලා ওই විදිහට ගිනි ගොඩවල් වලට අපි නම් දෙනවා අංක දෙනවා අංකේ නමයි වෙනස් වුණාට ගිනි ගොඩ එකමනේ ඒ ගිනි ගොඩවල් 30 100ම වෙන්නේ එකම දේ දැවෙන එක ඉතින් නම වෙනස් වුණාම මොකද අතුලාන්ත එකයි එහෙනම් මේ නම කියන්නේ නාම ගෝත්‍රය ඒක මේ ලෝකයා පනවන එකක් නේ සිරිපාල ගුණපාල විමලාවති කොහොම යන ආදි වශයෙන් මේ නම ඇවිල්ලා නිකම්ම නිකන් නාම ගෝත්‍රයක් දුක්ඛ ස්කන්ධය වෙනසක් නැහැ දැන් අපි හිතන් ඉන්නේ එහෙම නෑ කියලා අපිට හිතෙන්නේ මානිත් විදියට ඒ කියන්නේ අපිට හිතෙනවා මෙයා දුක් විඳිනවා මෙයා සැප විඳිනවා අරයා නම් ගොඩක් සැප විඳිනවා මෙයා නම් ගොඩක් දුක් විඳිනවා කියලා නෑ සමස්තයක් වශයෙන් සකල ලෝක සත්‍යම දුක තමයි විඳින්නේ ඒ සත්‍යයන්ට කර්මානුරූපව උදා වෙච්ච විපාකයන්ගේ ස්වභාවය දැකලා තමයි සැප විඳිනවා කියලා හිතන් ඉන්නේ එහෙම ගන්න ඇත්තටම බැලුවාම ගැඹුරින් බැලුවාම එහෙම සැප විඳින සත්‍යයක් මුණ ගැහෙන්නේ නැහැ සංසාරේ. සැප විඳින සත්‍යයක් මුණ ගැහෙනවා නම් බුදු පියාණන් වහන්සේ නම් වූ අසම සම්මෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. දැන් සැප විඳින්න ඕන කොහෙන්ද? එක්ක ඇහෙන්, එක්ක රූපයෙන්, එක්ක කනෙන්, එක්ක ශබ්දයෙන්, එක්ක ගන්ධයෙන්, එක්ක නාසයෙන්, එක්ක ගන්ධයෙන්, එක්ක දිවෙන්, එක්ක රසයෙන්, එක්ක කායෙන්, එක්ක ස්පර්ශයෙන් එක්ක මානසික එක්ක අදහස් වලින්. ඒ කියන්නේ ඔය බාහිර සහ අභ්‍යන්තර කියන ආයතන 12න්නේ සැප විඳින්නේ. වෙන සැප විඳින්න තරක් නෑනේ. එහෙනම් ඔය 12 පොළම බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දුක්ඛ ස්කන්ධයක් බවත්, රෝගයක් බවත්, ජරා මරණ බවත්. එහෙනම් දැන් කවුද සැප විඳලා තියෙන්නේ? දැන් ඔය කිව්ව 12 ආයතනයන්ට අහු නොවන කෙනෙක් ඉන්නවද කවුරුවත්? මේ කියන කාරණාව ශක්තිති රජුරවන්ට අදාළ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයාට අදාළ නැහැ මහා බ්‍රහ්මයාට අදාළ නැහැ කියන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථා ධර්මය සියලු දෙනාට පොදු සනාතන ධර්මය දැන් එහෙනම් ওই ස්වභාවයෙන් මිදිච්ච කෙනා කවුද
දැන් මේ ලෝකේ ඉන්න හිඟන මිනිසෙක් ගත්තත් මේ ලෝකෙම මේ මොහොතේ පාලනය කරනවා කියලා හිතන් ඉන්න අසත්පුරුෂ පාලකයෙක් ගත්තත් මේ ලෝකේ ලොකුම දිලිඳ කියලා ගත්තත් මේ ලෝකේ ලොකුම ධනවතා කියලා ගත්තත් මේ ලෝකේ ලොකුම නුගතා කියලා ගත්තත් මේ ලෝකේ ලොකුම උගතා කියලා ගත්තත් මොන જાතිය මොන තරාතිරමකින් සමාජ සම්මුතිය මොන ව්‍යවහාරයෙන් ගත්තත් ඒ සියලුම දෙනා නියෝජනය කරන්නේ ඔය අසකන නාසය දිය ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඒකේ සියලුම දෙනා නියෝජනය කරන්නේ රෝගය ජරා මරණය. මොකද කොතනක හෝ මේ ඇහැ උප්පාද වුණා නම් යෝ භික්කවේ චක්කුස උප්පාදෝ තිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්ස උප්පාදෝ රෝගාණං තිති ජරා මරණස්ස පාතු භාවෝ. එහෙනම් මේ සකස් වෙලා තියෙන දුක්ඛ ස්කන්ධයක් රෝගයක් ජරා මරණයක්. එහෙනම් කෝ සැප විඳ කෙනෙක් සංසාරේ. කෝ සැපතා මේ සංසාරේ. දුක කෙලවර වේ නිර්වාණි. කෝ සැපතා. දැන් මිනිස්සු එනම් මේ සැප විඳ කියලා උඩපයින් කෝ විඳ සැප. සැප විඳ මිනිහෙකුත් නෑ අන්තිමට විඳ සැපකුත් නෑ. ගහපු පදයකුත් නෑ අන්තිමට බෙරේ පළුවකුත් නෑ අන්තිමට බැලුවම් බෙරේකුත් නෑ. කෝ සැප විඳ කෙනෙක්. සැප විඳ කෙනෙක් ඉන්නවා නම් සැප දැන් තව මොනවද හොයන්නේ? එහෙනම් ආයි හොයන්න දෙයක් නෑනේ. එහෙනම් මේ ගැඹුරින්ම දකින්න පින්වතුනි යථාර්ථය දැකීම කියන්නේ මේ යථා ස්වභාවය දැකීම කියලා කියන්නේ මේ දුකෙන් නිදහස් වීමට නම. ඔබ යථා ස්වභාවය දකින්න වීරිය නැහැ කියලා කියන්නේ ඔබට ඒ සදාතනික සැපය තව ටිකක් දුරයි කියන එක. යථා ස්වභාවය දකින්න වීරිය තියනවා කියන්නේ ඔබට එයමා නිවන ළඟයි කියන එක. අමරණීයත්වය සුළු කොට තකන්න එපා. මේ තුච්ච නින්දිත සිත ඔබට අමරණීය වෙන්න ඉඩ හරින්නේ නැහැ ලේසියෙන්. මේ සිත හැම උත්සාහයක්ම ගන්නේ මරණීය වෙන්න. මේ මොහොතේ වුණත් මේ වන ටික වුණත් නිකන් ඇහෙනව නෑ ඇහෙනව වගේ වෙන්න මේ වෙනකොට. එහෙමත් අය ඇති. නිකන් එක වචනයක් දෙකක් ඇහෙනවා හීනෙන් වගේ මොනවද මන් දන්නේ ඇහෙනවා ඊට පස්සේ ඇහෙනවා ආයෙ ඇහෙන්නේ නැතුව යනවා කොහොමත් වෙනවා ඇති මේ වෙලාවෙම ඇයි ඒත උත්සාහ දරන ඔබ මරණීය තත්යකට ඇදලා දාන්න ඔබට අමරණීයත්වයේ උරුම වෙනවට මේ ලෝකේ අකමැතිම අසත්පුරුෂයා පරම සතුර තමයි ඔබේ සිත සිතට ඔබ මරණීය කරන්න බලන්න මෙච්චර කාලයක් අපි වටිනවා හොඳයි සැපයි මිතුරුයි කියලා හිත මිතුරුයි කියලා හිතාගෙන හැම අතින්ම පෝෂණය කරලා තියෙන්නේ සතුරෙක්වනේ. අදටත් ඒ වුණාට අපි කියනවා මේ ධර්මයේ දැක්කේ නැතුණාම හිත ඉල්ලන රසය හිත ඉල්ලන ඇසුර හිත ඉල්ලන අරකද මේකද ඔක්කොම කියලා. ඒක තුච්ච නින්දිත හිත ඉල්ලන දේවල් දෙන්නේ කුමක් නිසාද? ඒ අසත්පුරුෂකමට තාමත් හිතෙනවා හිත කියන්නේ මිතුරෙක් කියලා. ඇයි ඒ? සත්පුරුෂයෝ දකින්න කැමති උන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැහැ. ඒ නිසා අසත්පුරුෂයා සිත නැවති මායාවේ වචනට විතරයි කන් දෙන්නේ. අසත්පුරුෂකම ඉහවාගිය ලෝකයක් මේ වර්තමානයේ තියෙන්නේ. හැබැයි අසත්පුරුෂකම දෙපිටින් යන දවසක් වෙනවා ඉස්සරහට. අන්න ඒකත් ඒ අසත්පුරුෂයෝ ටිකක් තේරුම් ගන්න ඕන දැම්මම. ප්‍රමාද වුණොත් නම් පසුතැවීමක් විතරයි ඉතුරු වෙන්නේ. අප්‍රමාද වුණොත් නම් සැනසෙන්න පුළුවන් දවසක් උදා වෙයි. අසත්පුරුෂකම් වලට ඉඩක් නැහැ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල. සම්මා සම්බුද්ධ ශාසනය යම් හේකින් අතුරුදහන් වෙලා වගේ පෙනුණා නම් සම්මා සම්බුද්ධ ශාසනය යම් හේකින් යටපත් වෙලා වගේ පෙනුණා නම් ඒ පෙනුනේ ලෝකේ ඊට සුදුසු ශ්‍රාවකයෝ පහළ වෙනකන් විතරයි. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගෝචර කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ ලෝකේ පහළ වෙච්ච දවසට නැවත සම්මා සම්බුද්ධ ශාසනය පෙරසියම බබලනවා. ඒ බබලීම තුල අසත්පුරුෂකම්
දෙපිටින් ගලාගෙන යනවා දැන් ඉස්සරහට. ඒ නිසා අසත්පුරුෂයන්ට අනාගත උරුම වෙන්නේ පසුතැවීමක් විතරයි. සමහර අසත්පුරුෂයෝ ඉන්නවා මේ අපි දැකලා තියෙනවා යම් යම් මේ විශේෂයෙන්ම ওই මාධ්‍ය ක්ෂේත්‍රය අර එහෙම බුදුරජාණන් වහන්සේගේ නම කියන්න කැමති නැතිවෝ. බුදුරජාණන් වහන්සේගේ නම කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ. එක්තරා දවසක එහෙම එකක් ඇහුණා. සිද්ධාර්ථ කුමාරයා. ඇයි බුදු පියාණන් වහන්සේ කිව්වා නම් කටට හෙන ගහනවද? සිද්ධාර්ථ කුමාරයා කියලා විතරයි කාලකන්ණි කියන්නේ. ඒක මහා බ්‍රහ්මයා වුණත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියලා කියන්න බෑ. තියෙන අසත්පුරුෂකම ඉච්ඡර බලවත්. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ කාලකන්ණි. බුදුරජාණන් වහන්සේ කියන්නේ උත්තරීතර අසම සමූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ ඒ මහාර්ග ශ්‍රේෂ්ඨ උත්තම ගුණේ සෙවණැල්ලවත් ඇතිචිරති කාලකන්ණි සිද්ධාර්ථ කුමාරයා කියලා විතරයි කියන්නේ. බලන්න මොනතරම් පෞකාරයෝද කියලා. ඒ කියන්නේ කොයිතරම් මේ හිතට අහු වෙලාද? තමන්ට යහපත පිණිස මේ භයානක සංසාර දුකෙන් නිදහස් කරන්න සාර අසංකල්ප ලක්ෂ්‍යයක් තිස්සේ අනන්ත දුක් විඳ මවක්සේ පියෙක්සේ අනන්ත මහා කරුණාවෙන් අපට පිහිට වෙන්න පහළ වෙච්ච අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට නිසි ගෞරවය පළ කරන්න බෑ කියන්නේ ඌ මොන වගේ කාලකන්ණියද බලන්න. ඕතරම් ඉන්නව මිනිස්සුયો මේ ලෝකෙම උපතින් බෞද්ධ නොවන ඒත් අන්‍ය ජාතික විශේෂයෙන් කතෝලික වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි කතෝලික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුස්ලිම් වෙන්න පුළුවන්. ඒවා එහෙම නැත්නම් ද්‍රවිඩ වෙන්න පුළුවන්. අපි මේ මිනිස්සුયો තුලත් දැකලා තියෙන මේ ශ්‍රේෂ්ඨ ගුණය. අදටත් අපි අර මර්සලින් ජයකොඩි පියතුමා ගැන කතා කරනවා. ඒ වගේ තවත් බොහෝ අන්‍ය ආගමික යනාදී වශයෙන් නම් ලැබුවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට හදවතින් ගරු කරපු මිනිස්සු උන් තරම් අපිට මුණ ගැහිලා තියෙනවා. එහෙම මිනිස්සු අතරේ උපතින් අම්මයි තාත්තයි බෞද්ධ කිව්ව ඒ අම්මගේ තාත්තගෙන් ඥාන වලින් ඉපදිච්ච උන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න බැරි. කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කියලා කාලකන්ණි කමයි. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ මහ බෝසතාණන් වහන්සේ විතරයි. ඒ උතුමන් වහන්සේ තමයි බුද්ධත්වයට පත් උනේ. ඇයි බුද්ධත්වය පිළිගන්න බැරිද? බෑ. ඇයි ඒ? එතකොට කාමයේ දුකයි කියලා පිළිගන්න වෙනවා. ඒ නිසා බබා පාට් එකෙන් අනේ අපි දන්නේ නැහැ නේ ඕවා ගැන. අපි දන්නේ නැහැ. අපි දන්නේ මෙච්චරයි. අපි දන්නවා මේ ලෝකේ උලා කණ්ඩ. ඒක නම් දන්නවා. දන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. මේ බඳු මිනිස්සුත් ඔබට මුණ ගැහිලා ඇති. අපට මුණ ගැහිලා තියෙනවා. බලන්න ඕම් කොච්චර පෞකාරයෝද කියලා එහෙම කියන්නේ. තමන්ට පිහිට පිණිස පවතින ධර්මයේවත් පිළිගන්න කැමති නැතිකම. තමන්ට පිහිට වෙන මේ විශ්වයේ එකම උතුමාණන් වහන්සේට ගෞරවයක් දක්වන්න බැරිකම. තවත් අන්න එක මතක් වෙච්ච දහම් කාරණාවක් පෙන්ලා දෙන්න ඕන. මොකද්ද? සමහර අය බුදුන් වහන්සේ කියන්නේ ඔබ ආර්ය ශ්‍රාවකෙක් නම් වැරදීමකින්වත් ඔය විදිහට ආමන්ත්‍රණය කරන්න එපා. බුදුන් වහන්සේ නෙමෙයි බුදු රජාණන් වහන්සේ. බුදුන් වහන්සේ කියලා කියන්නේ ඔබේ තියෙන මොකක් හරි දුර්වලකමක් නිසා බුදුන් වහන්සේ නෙමෙයි බුදු පියාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අමා මෑණියන් වහන්සේ. කවදාවත් බුදුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න එපා සම්මා සම්බුදු පියාණන් වහන්සේට. බුදු රජාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ තරම දන්නේ නැති නිසා එහෙම කතාවෙන් මිනිස්සු කතා කරන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මොනතරම් ගුණෙන් මොනතරම් ප්‍රඥාවෙන් අග්‍ර උතුමාණන් වහන්සේ කෙනෙක්ද කියලා දන්නවා නම් කවදාත් ඔබේ දිව නැවෙන්නේ නැහැ ඔහොම කියන්නේ. ඒ නිසා පින්වතුනි මේ විශ්වයේ කිසිවෙක් සැප විඳින්නේ නැහැ දුක හැර. ඒ නිසා මේ දුකෙන් මුදවන්න වැඩිය ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේට මුළු හදවතින්ම කරු කරන්න ඔබ ඒකාන්තයෙන්ම නිදහස් වෙනවා මේ සියලු දුකෙන්. මේ අඥානය කාලකන්‍ය මෝඩය තකතිරුව මුග්ධය අදමය කියලා බණින් ඔබ කෙරෙහි තරහින් නෙමෙයි. ඔබ කෙරෙහි කරුණාවෙන්. ඒ කියන්නේ කවුරු හෝ අසත්පුරුෂයෙක් නිසා ඔබේ සිතට වැටිච්ච වැරදි අදහසක් නිසා ඔබත් එසේ හැසිරෙනවා.
හැබැයි අඟුලිමාලටත් පුළුවන් වුණා නම් මිනිස්සු දහස් ගාණක් මරලා ක්ෂණයකින් නිවැරදි වෙලා අරිහත් ඵලයේ දක්වා ගමන් කරන්න ඇයි ඔබට බැරි? ඒ නිසා වැරද්ද හැටියට අඳුනාගෙන වැරද්දෙන් නිදහස් වෙන්න එදාට හරියට කළුවලාවකින් නිදහස් වෙච්ච හඳක් වගේ ඔබේ ජීවිතේ බබලනවා කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ අතහත් හොඳින් පොන්න මේ සැප විඳින්නෙක් නොමැත. සියලු දෙනා විඳි දුක පමණිය. කුමන තලයක පුදුනත් එතන පැවතියේ දුක්ඛ එතන පැවතියේ ඇසනම් කනනම් නාසයනම් දිවනම් ශරීරයනම් මනසනම් එතන පැවතියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නම් ඒ කියන්නේ එතන පැවතිලා තියෙන දුක්ඛ ස්කන්ධයයි රෝගයයි ජරා මරණයයි. ඒ නිසා මෙන්න මේ ධම්ම ව්‍යාකරණයක් මේ ආකාරයෙන් දරා ගන්න. මේ ආකාරයෙන් දරාගෙන මේ භයංකාර घोर කටුක සංසාර දුකින් අත මිදෙන අධිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙමනම් අද දවසේදී අපි යමාමෑණී ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයාට දේශනා කළා වූ උත්තරීතර වූ නිර්වාණ මාර්ගය පිළිබඳ ධම් ව්‍යාකරණ හේවත් උතුම් වූ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව යටතේ ආයතන පබ්බෙන් යම් කිසි ධම් ව්‍යාකරණ කිහිපයක් මතු කළා. දැන් අපේ පින්වතුන්ටත් විවිධාකාර ප්‍රශ්න තියෙන නිසා ඒ අයටත් මේ පිළිබඳ යම් ප්‍රායෝගික ගැටලු දැන් තියෙනවා. ඒවටත් විසඳුම් ලබා දෙන්න අවශ්‍ය නිසා ඒ වගේම මේ ධර්මය තව තවත් ඉදිරියට දිගින් දිගටම මේ උතුම් වූ ධම් ව්‍යාකරණ ඔස්සේම ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ ඔස්සේම දිගින් දිගටම දේශනා කරන්නත් හේතු යෙදලා තියෙන නිසා කොහොම දේශනා කළත් අවසානයේ දේශනා කරන්නේ නිර්වාණ මාර්ගය ගැන නිසා අපි අද දේශනාවේ මේ ධම් ව්‍යාකරණ දේශනා කිරීම මෙයින් සමාප්ත කරනවා.